පොදුකාර පිරිවැය කියලා කියන්නේ වක්‍ර වියදම් වලට. පොදුකාර පිරිවැය අන්තර්ගහනය. රූප සටහනක් ඇසුරින් මේ සියල්ල ඔයාලට පැහැදිලි කරනවා. කුලිය ගෙවන්නේ මේ කර්මාන්ත ශාලාවටනේ. මැසීම් අංශ යන්ත්‍රය පැයක් වැඩ කරොත් කීයක් යනවද පොදුකාර පිරිවැය? 200යි. 13 ශ්‍රේණිය උසස් පෙළ ගිණුම්කරණය කියන විෂයට අදාළව ඉතාමත් වැදගත් පාඩමක් තමයි පොදුකාර පිරිවැය කියලා කියන්නේ. ඒ වගේම ගොඩක් ළමයි අපහසුයි කියන පාඩමක් තමයි මේ පොදුකාර පිරිවැය පාඩම. මේ පාඩම අධ්‍යයනය කිරීම උසස් පෙළ ගිණුම්කරණය හදාරන හැම දරුවෙක්ම හොඳින් කළ යුතු කාරණයක්. ඒකට හේතුව තමයි අපේ අලුත් ප්‍රශ්න පත්‍ර ආකෘති යටතේ දෙවනි අනිවාර්ය ප්‍රශ්නෙට අනිවාර්යෙන් වෙන ගාන තමයි පොදුකාර පිරිවැය ගාන. 2019 අවුරුද්දේ ලකුණු 24ක ප්‍රශ්නයක් මේකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊ타මාත්ම තීරණාත්මක ගානක් අපේ ප්‍රශ්න පත්‍රයේ තුල තියෙන. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාම මේ පාඩම හොඳින් අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ඒක නිසා තමයි මම මගේ YouTube channel එක හරහා ඔබට මේ පාඩම සම්බන්ධයෙන් පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් විසඳන ආකාරය ඉදිරිපත් කරන්නේ. අපි එහෙනම් ඒ සඳහා යොමු වෙමු. 2018 උසස් පෙළ අපේ ප්‍රශ්නය එක මාත් එක්ක කියවගමු. මේක ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් නිසා මම තෝරගත්තා කරන්න. බලන්න. පළතුරු බීම සැකසුම් සමාගම් වර්ග දෙකක පළතුරු බීම අඹ සහ අන්නාසි නිෂ්පාදනය කරනු ලබයි. සැකසුම් සහ බෝතල් කිරීම යන නිෂ්පාදන අංශ දෙකකින් සමන්විත කර්මාන්ත ශාලාවක් හා සේවාංශයක් වන ගබඩාවක් මෙම සමාගම සතු වේ. කර්මාන්ත ශාලාව සහ ගබඩාව වෙන්වෙන් ගොඩනැගිලිවල පිහිටා ඇත. එතකොට මේගොල්ලන්ගේ නිෂ්පාදන අංශ දෙකක් තියෙනවා, සැකසුම් බෝතල් කිරීම කියලා. ඊට අමතරව සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවා, ගබඩාව කියලා. අපිට කියනවා වසරක කාලයක් සඳහා ඒකක 50000ක ක්‍රියාකාරී මට්ටමේදී අයවැයගත තොරතුරු පහත පරිදි වේ. කියන්නේ ඒකක 50000ක් හදද්දී අයවැයගත තොරතුරු දෙනවා. කුලි දෙනවා ඒක බෙදලා දීලා තියෙනවා කර්මාන්ත ශාලාවටයි ගබඩාවටයි කියලා. කර්මාන්ත ශාලාව හැබැයි කොටස් දෙකක් තියෙනවා, නිෂ්පාදන දෙපාර්තමේන්තුව. ඒ දෙකට අපි ඒක බෙදලා දෙන්න ඕනේ. වක්‍ර වේතන එකතුව විතරයි දෙන්නේ, බෙදලා දීලා නැහැ. විදුලි වියදම් කර්මාන්ත ශාලාවටයි ගබඩාවටයි කියලා බෙදලා දීලා තියෙනවා. යන්ත්‍ර රක්ෂණයත් එහෙමයි, ගොඩනැගිලි වරිපන්නුත් එහෙමයි. හැබැයි ආරක්ෂක සේවා ගාස්තු එහෙම බෙදලා දීලා නැහැ. අපිට ඊට පස්සේ විස්තර දෙනවා සැකසුම් බෝතල් කිරීම ගබඩාව කියලා. සේවක සංඛ්‍යාව, භූමි ප්‍රමාණය, නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය, සිසිල් කරන යන්ත්‍රයේ පිරිවැය, කාලච්ඡේදය සඳහා යන්ත්‍රපැය, ආරක්ෂක සේවක සංඛ්‍යාව, කාලච්ඡේදය සඳහා කිලෝවොට් පැය ගාන දීලා තියෙනවා. ඊට පස්සේ අංක 1 දෙනවා නිෂ්පාදන සහ යන්ත්‍ර සහ සිසිල් කරන යන්ත්‍රය, නිෂ්පාදන යන්ත්‍රය සහ සිසිල් කරන යන්ත්‍රය වාර්ෂිකව පිළිවෙලින් 10% සහ 8 බැගින් සල්ලමා ක්‍රමයට ෂය කරනු ලබයි කියනවා. එතකොට මෙතන තව පොදුකාර පිරිවැයක් අලුතෙන් එනවා, යන්ත්‍ර ෂය. ඒක අපි දැන්ට තාම ඒක අරගෙන නැහැ. ඊළඟ දෙක කියනවා ගබඩාවේ මුළු පොදුකාර පිරිවැය නිෂ්පාදන යන්ත්‍ර වල පිරිවැය මත සැකසුම් සහ බෝතල් කිරීමේ අංශ අතර නැවත විභජනය කරනු ලැබේ. දැන් ගබඩා වෙන පිරිවැය නිෂ්පාදන යන්ත්‍ර අනුපාතය අනුව නිෂ්පාදන අංශ වලට බෙදන්න කියලා කියනවා. 3 නිෂ්පාදන අංශවල පොදුකාර පිරිවැය යන්ත්‍රපැය මත අන්තර්ගහණය කෙරේ. 4 පහත තොරතුරු අඹ බීම බෝතලයකට අදාළ වේ. ගත කළ සත්‍ය කාලය දෙනවා සැකසුම් අංශයෙන් මිනිත්තු 12යි, බෝතල් කිරීමේ අංශයෙන් මිනිත්තු 6යි. ඍජු පිරිවැය දෙනවා අමුද්‍රව්‍යයි ශ්‍රමයයි. නිෂ්පාදන නොවන විචල්්‍ය පොදුකාර දෙනවා නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාර පිරිවැය ලක්ෂ 3යි කියලා දෙනවා. ඊට පස්සේ එක් භාණ්ඩයේ විකුණුම් මිල මත ලාභාන්තිකය 20%යි කියලා කියනවා. විකුණුම් මිලෙන් 20%ක ලාභයක් තියාගන්න. අපිට අංක 1 කියන්නේ
විභජන පදනම පැහැදිලිව දක්වමින් පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදන්න කියනවා. ඒක කියනවා සේවාංශයේ පොදුකාර්ය පිරිවැය නැවත විභජනයේ දතුළුව. 2 සැකසුම් හා බෝතල් කිරීමේ අංශ දෙක සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත ගන්න කියනවා. අබබීම බෝතලයක නිෂ්පාදන පිරිවැය ගන්න කියනවා. නිෂ්පාදන පිරිවැය. අබබීම බෝතලයක අයවැයගත විකුණුම් මිල ගන්න කියලා කියනවා. ওই ටික තමයි අපිට කියන්නේ. එතකොට අපි දැන් මේකේ ඉස්සෙල්ලම විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙල කරන්න වෙනවා. එතකොට අංශ තුනක් තියෙනවා සැකසුම් බෝතල් කිරීම සහ ගබඩාව කියලා. මේ තුනට තීරු තුනක් දාගෙන අපි පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණය කිරීමේ පත්‍රිකාව රූල් කරගමු මුලින්. අපි පියවරෙන් පියවර කරමු. කල්පනාවෙන් කරන්න ඕනි ගාන. හරි. මේ විදිහට අපි විශ්ලේෂණ පත්‍රිකාව රූල් කරනවා. අපි නම් කරගමු. උඩින් ලියන්න ඕනි පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. අයිතමය විභජන පදනම එකතුව රුපියල් ඊට පස්සේ නිෂ්පාදන අංශ තියෙනවා මේකේ දෙකක්. එකක් තමයි සැකසුම් අනිත් එක බෝතල් කිරීම. එතකොට කර්මාන්ත ශාලාවේ තමයි තියෙන්නේ සැකසුම් අංශයයි බෝතල් කිරීම කියලා අංශයයි. ඊට අමතරව කෙරෝලෙන් සේවාංශයේ තියෙනවා ගබඩාව. හරි. ඔය විදිහට තමයි විශ්ලේෂණ පත්‍රිකාව එන්නේ. දැන් අපි වියදම් ටික විශ්ලේෂණ පත්‍රිකාවට ඇතුළත් කරන්න තියෙන්නේ. ඔබ වියදම් ටික හොඳින් නිරීක්ෂණය කරොත් ඔතන කුලී වක්‍ර වේතන මේ ආදී වශයෙන් වියදම් ටිකක් දීලා තියෙනවා. කර්මාන්ත ශාලාව කියලා වෙනම දීලා තියෙනවා. ගබඩාව එක වෙනම හඳුනාගෙන තියෙනවා. දැන් කර්මාන්ත ශාලාවනේ නැවත කොටස් දෙකකට බෙදෙන්නේ සැකසුම් අංශයයි බෝතල් කිරීමේ අංශයයි කියලා. ඒතර කර්මාන්ත ශාලාවේ වියදම පදනමක් භාවිතා කරලා විභජනය කරන්න ඕනේ. හැබැයි ගබඩාවට අදාළ පොදුකාර්ය පිරිවැය ටික වෙනම හඳුනාගෙන තියෙන නිසා ඒවා ඍජු වියදම් විදියට අපි ගිණුම්ගත කරන්න ඕනේ. ඔන්න බලන්න එහෙනම් කරන විදිය අපි කල්පනාවෙන් කරමු. කුලිය ඍජුවම ගබඩාවට හඳුනාගෙන තියෙනවනේ 50000. අපිට එහෙනම් ඒක කෙලින්ම ගබඩාවට බෙදලා දෙන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම ලියමු කුලිය මම මේ ගන්න දහස් වලින් හදන්න වඩාත් පහසු වෙන්න රුපියල් 1000 කියලා දාගෙන එහෙනම් කුලී කියලා මම මුලින්ම ලියනවා. කුලී පදනම ඍජු එකතුවටත් දානවා 50යි ගබඩාවටත් කෙලින්ම දානවා 50යි. ඒක ඍජුව හඳුනාගත්තා. ඊළඟ දෙවනි ඍජු වියදම තමයි විදුලි වියදම්. දෙවනි එක ලියනවා විදුලි වියදම්. ගබඩාවට ඍජුව හඳුනාගෙන තියෙනවා. ඒකේ පදනම ඍජු. විදුලි වියදම ගබඩාවට හඳුනාගෙන තියෙනවා 30යි. එහෙනම් ඒක මම දානවා මෙතන 30යි. ගබඩාවටත් දානවා 30යි. ඊළඟට යන්ත්‍ර ලක්ෂණයත් ගබඩාවට ඍජුව හඳුනාගෙන තියෙනවා 20යි. එහෙනම් මම ලියනවා ඊළඟ එක යන්ත්‍ර රක්ෂණ ගබඩාවට දානවා ඍජුවම. යන්ත්‍ර රක්ෂණයක් තියෙනවා කීයක්ද අපිට 20000ක් තියෙනවා. එතකොට 20යි. එකතුවටත් දානවා 20යි. ගබඩාවටත් කෙලින්ම දානවා 20යි. ඊළඟ ඍජු වියදම තමයි ගොඩනැගිලි වරිපනම් 30ක් තියෙනවා. එහෙනම් ඊළඟ ඍජු වියදම මම ලියනවා ගොඩනැගිලි වරිපනම් 30යි. ඒකත් පදනම ඍජු. එකතුවටත් 30 දානවා ගබඩාවටත් 30 දානවා. තව ඍජු වියදම් තියෙනවා. මොනවද තව ඍජු වියදම්? ගැළපිලි අංක 1 කියනවා නිෂ්පාදන යන්ත්‍ර සහ සිසිල් කරන යන්ත්‍ර වාර්ෂිකව 10%ක් සහ 8 බැගින් සල්ලමා ක්‍රමයට ෂය කරනවා කියලා. බලන්න නිෂ්පාදන යන්ත්‍ර තියෙන්නේ කෙලින්ම මොන අංශ දෙකේද? සැකසුම් අංශයේ සැලසුම් අංශයේ. ඍජුව හඳුනා ගන්න පුළුවන් 108 ගානේ 110 ගානේ නිෂ්පාදන යන්ත්‍ර ෂය කරනවා. එහෙනම් ඊළඟට එනවා නිෂ්පාදන යන්ත්‍ර ෂය
කෙලින්ම එකත් ඍජුයි. කීයද බලන්න ෂය වටිනාකම ඉන්නේ 10% ගානේ ෂය කරන්නේ සැකසුම් අංශේ ලක්ෂ 4ක් තියෙන. ඒ කියන්නේ 400න් 10%ක් 40යි. බෝතල් කිරීමේ අංශේ ලක්ෂ 2න් 10%ක් 20යි. 40යි 20යි කියන්නේ 60යි. එහෙනම් මෙතන වටිනාකමට දානවා 60ක්. මේ අංශ දෙකට දානවා 40යි 20යි. ඍජුව එකත් හඳුනා ගත්තා. ඊළඟට සිසිල් කරන යන්ත්‍රශය. සිසිල් කරන යන්ත්‍රශය ඒකත් පදනම ඍජුයි. බලන්න සිසිල් කරන යන්ත්‍රයේ තියෙන ගබඩාවේ ඒකේ පිරිවැය තියෙනවා 250000. ඒක 108ක් ක්ෂය කරනවා. 250000 100න් 8යි කියන්නේ 20000ක් එනවා. 20000 කියන්නේ 20යි. එතකොට ඒක මෙතෙන්ට එකතුවට 20 දානවා. ඒ වගේම මේක ගබඩාවට කෙලින්ම 20 දානවා. එහෙනම් අපි ඔන්න ඍජුව වියදම් කීපයක් හඳුනා ගත්තා. ඊට පස්සේ අර කර්මාන්ත ශාලාවට අදාළ වියදම් ටික යම්කිසි විභජන පදනමක් භාවිතා කරලා බෙදලා දෙන්න ඕනේ. මුලින්ම තියෙන්නේ කුලීනේ. අපි ලියනවා කුලී වටිනාකම 180ක් තියෙනවා කර්මාන්ත ශාලාවට. මේක විභජන පදනමක් භාවිතා කරලා බෙදන්න ඕනේ. කුලිය බෙදන පදනම මොකද්ද? සුදුසුම් පදනම තමයි භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය සැකසුම් බෝතල් කිරීම අංශ දෙකට ගන්න පුළුවන්. 12000ට 18000 12ට 18 කියන එක තව සුළු කරාම අපිට ගන්න පුළුවන් 2ට 3 කියලා. එහෙනම් අනුපාතය ගත්ත හැකි 2ට 3 මේක බිම් ප්‍රමාණය මත තමයි බෙදන්නේ. පහෙන්නේ බෙදන්නේ. 180 පහෙන් බෙදුවම 36යි. 36ව දෙකක් කියන්නේ මේ සැකසුම් අංශයට එනවා 72ක්. 36ව 3ක් කියන්නේ 36ව 3ක් කියන්නේ බෝතල් කිරීමේ අංශයට එනවා 108ක්. 108. ওই විදිහට තමයි ඒක බෙදෙන්නේ. ඊළඟ වියදම මම ලියනවා දෙවෙනි එක වක්‍ර වේතන. දෙවෙනි එක තමයි වක්‍ර වේතන. වක්‍ර වේතන බෙදන්න වෙන්නේ වක්‍ර වේතන ලක්ෂ 4ක් තියෙනවා. බෙදන්න වෙන්නේ වේතන නිසා වක්‍ර සේවක සංඛ්‍යාවෙන් බෙදන්න. ඒක තියෙනවා 10ට 15ට 15 කියලා. මේක පහෙන් බෙදනවා 2ට 3ට 3 කියලා ගන්න පුළුවන්. එහෙනම් අනුපාතය 2ට 3ට 3. මේක වක්‍ර සේවක සංඛ්‍යාවෙන් තමයි මේ ගත්තේ අනුපාතය. ඒකේ වියදමේ එකතුව තියෙනවා 400ක්. එහෙනම් 400 තමයි බෙදන්න ඕනි මේ අනුපාතෙන්. 2ට 3ට 3 කියන්නේ 8න් බෙදන් තියෙන්නේ 400 8න් බෙදුවාම 50යි. 50ව දෙකක් කියන්නේ මේ අංශයට 100ක් එනවා. 50ව 3ක් කියන්නේ මේකට 150ක් එනවා. 50ව 3ක් කියන්නේ මේකටත් 150ක් එනවා. ඔන්න ඒක බෙදුවා. ඊළඟට තියෙන්නේ විදුලි වියදම්. විදුලි වියදම් කර්මාන්ත ශාලාවේ තියෙනවා 1.20. 1,20,000. දැන් 1.20 විදුලි වියදම බෙදන පදනම තමයි කිලෝවොට් පැය. අපිට අවසානයේ දීලා තියෙන අර පදනම් වල කාලච්ඡේදය සඳහා මුළු කිලෝවොට් පැය. අංශ දෙකේ ගන්න පුළුවන් 3000ට 2000 කියන්නේ 3ට 2. එහෙනම් මේක බෙදන පදනම තමයි 3ට 2 කිලෝවොට් පැය. 3ට 2 කියන්නේ පහෙන් බෙදන්න ඕනි. 120 පහෙන් බෙදුවා 24යි. 24ව 3ක් කියන්නේ 72යි පළවෙනි අංශෙට. 24ව දෙකක් කියන්නේ 48යි දෙවෙනි අංශෙට. ඊළඟට තියෙන්නේ යන්ත්‍ර රක්ෂණය 90ක් තියෙනවා. යන්ත්‍ර රක්ෂණය අපිට දීලා තියෙනවා 90ක්. හරි. මොකද අපි ගබඩාවේ ඍජුවම හඳුනාගෙන තියෙන්නේ. එහෙනම් මේ තියෙන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර රක්ෂණයනේ. කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර තියෙන්නේ අර නිෂ්පාදන යන්ත්‍රනේ. අනුපාතය ලක්ෂ 4ට ලක්ෂ 2 කියන්නේ 4ට 2. ඒක තවත් සුළු කරාම 2ට 1යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේකේ පදනම තමයි 2ට 1. මේකේ පදනම උනේ නිෂ්පාදන යන්ත්‍ර වටිනාකම. 2ට 1 කියන්නේ 3ෙන් බෙදන්නේ 30යි. 30ව දෙකක් කියන්නේ සැකසුම් අංශයට 60යි. 30ව එකක් කියන්නේ බෝතල් කිරීමේ අංශයට 30යි. ඒ විදිහට ඒක බෙදෙනවා.
ඊළඟට තව වියදම් තියෙනවා. ඊළඟ වියදම තමයි ගොඩනැගිලි වරිපණම්. ඒකත් 90යි තියෙන්නේ. ගොඩනැගිලි වරිපණම් 90ක් තියෙනවා එතනත්. මේ 90 බෙදන්න ඕනි පදනම ගොඩනැගිලි වරිපණම් නිසා මේකේ පදනම තමයි භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය අපි කන්නොත් ලිව්වා 2:3 අනුපාතය. 2:3 අනුපාතයට බෙදන්නේ 5න්. 5න් බෙදුවම 18යි. 18 ඒව දෙකක් කියන්නේ මේ අංශයට එනවා 36ක්. 18 ඒව තුනක් කියන්නේ 54ක් එනවා මේකට. 54යි. ඊළඟට ආරක්ෂක සේවා ගාස්තු 360ක් තියෙන ඔක්කොම. එහෙනම් ඊළඟ වියදම ආරක්ෂක සේවා ගාස්තු 360ක් තියෙන එකතුව. දැන් මේ 360 බෙදන්න ඕනි ආරක්ෂක සේවක සංඛ්‍යාව 2ට 8 කියලා දෙනවා. සුළු කරාම 1ට 4 කියලා ගන්න පුළුවන්. 1ට 4 මේ ගත්තේ ආරක්ෂක සේවක සංඛ්‍යාවෙන් තමයි ගත්තේ. 6න් බෙදන්න තියෙන්නේ 360 6න් බෙදුවාම 60යි. 60ව එකක් කියන්නේ 60මයි. 60ව එකක් කියන්නේ 60මයි. 60ව හතරක් කියන්නේ 240. හරි. මේ විදිහට තමයි ඒ වියදම් ටික බෙදෙන්නේ. ඔන්න අපි දැන් සියලුම වියදම් ටික පිරිවැය මධ්‍යස්ථාන අතර බෙදලා දාලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් පිරිවැය මධ්‍යස්ථාන ටික එකතු ගන්න. අපි මොකද කරන්නේ මේ ටික එකතු ගන්න. අපි මුලින්ම එකතුව තීරුවේ අගය ගමු. 1450ක් එනවා වටිනාකම තීරුව එකතු. සැකසුම් අංශ ගමු. 40යි 72යි කියන්නේ 112යි 212යි 282යි 284යි 344යි 350යි 380යි 380යි 440ක් එනවා මෙතන එකතුව. මෙතන ගමු 20යි 128යි 278යි 286යි 326යි 356යි 360යි 410යි 470ක් එනවා මෙතන එකතුව. සේවාංශ ගමු 50යි 80යි 100යි 130යි 150යි 300යි 540ක් එනවා මෙතන එකතුව. අපි බලමු මේ තුන එකතුව 1450 එනවද කියලා. 800යි 910යි 950යි 1450 එනවා. ඒතර මේ විදිහට තමයි අපි විශ්ලේෂණ පත්‍රිකාවේ එකතු ටික ගන්නෙ. දැන් අපි කරන්න ඕනේ මේ සේවාංශය ආපු පොදුකාර ටික නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකට බෙදා දෙන්න ඕනේ මොන අනුපාතයටද? නිෂ්පාදන යන්ත්‍ර අනුපාතයට. නිෂ්පාදන යන්ත්‍රවල අනුපාතයට තමයි බෙදලා දෙන්නේ. ඒතර මේක නිෂ්පාදන යන්ත්‍ර තියෙනවා ලක්ෂ 4ට ලක්ෂ 2ක් කියන්නේ 2ට 1 අනුපාතයට තමයි බෙදලා දෙන්න තියෙන්නේ. එතකොට නිෂ්පාදන යන්ත්‍ර වටිනාකමට තමයි බෙදන්නේ. අපි මේක ගන්නවා 548ට. අරගෙන ඉස්සරහින් ලියනවා ගබඩා පොදුකාර්ය කියලා ලියලා අනුපාතය තමයි නිෂ්පාදන යන්ත්‍ර 2ට 1 තමයි අනුපාතෙ ඉන්නේ. 540 3ෙන් බෙදන්න ඕනේ. 540 බෙදනවා 3ෙන්. 3ෙන් බෙදුවාම 3 වරක් නම් 1යි 2ක් ඉතුරුයි. 27ට 3 වරක් 8යි 180යි 3ෙන් බෙදුවාම එන්නේ 180 දෙකක් එනවා මේ ආන්සරේ. ඒ කියන්නේ 360යි. 180 එකක් එනවා මේ ආන්සරේ. ඒ කියන්නේ 180යි. දැන් අපිට පුළුවන් මේ තීරු ටිකේ එකතු ටික නැවත ගන්න. මෙතන එකතු 1450යි. සැකසුම් අංශ එකතු වෙනවා 800ක්. මෙතන එකතු වෙනවා 470 570යි 650ක්. මෙතන එකතුවක් එන්නේ නැහැ. මේකට අපි ලියනවා රැස්කල පොදුකාර්ය පිරිවැය කියලා ලියනවා. එහෙනම් ඔන්න අපි ගානේ දැන් පළවෙනි කොටස ඉවර කරලා තියෙන්නේ. පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදලා තියෙන්නේ. දැන් අපිට ගානේ දෙවෙනි කොටස කරන් තියෙන්නේ සැකසුම් සහ බෝතල් කිරීමේ අංශ දෙක සඳහා අන්තර්ගහන අනුපාත ගන්න තියෙනවා. අන්තර්ගහන අනුපාත ගන්නේ යන්ත්‍රපය මත. අපිට කියනවා ගානේ යන්ත්‍රපය මත තමයි අන්තර්ගහනය කරන්නේ. දැන් මම මේ ගානේ උඩ කොටස මතලා මම අන්තර්ගහන අනුපාතය ගන්නේ කිරීම පෙන්වන්නම්. පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය හොයන විදිහ තමයි අපි කතා කරන්නේ.
එහෙනම් අපි ලියනවා මෙහෙම මම කෙටියෙන් ලියන්නම් පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය සමානයි කොහොමද ලියන්නේ අයවැයගත මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය බෙදන්න ඕනි අයවැයගත යන්ත්‍ර පැය ගාන. හරි. දැන් අපේ අංශ දෙකක් තියෙනවා මුලින්ම තියෙන්නේ සැකසුම් අංශේ ගමු අපි. මේ තියෙන සැකසුම් අංශ එකතුව 800යිනේ. අපි දහස් වලින් හදපින්ද දහස් නැති කරද්දි තව බිංදු 3ක් දානවා. ලක්ෂ 8යි. ලක්ෂ 8 බෙදන්න ඕනි යන්ත්‍ර පැය ගානේ. බලන්න අපේ ගානේ යන්ත්‍ර පැය කීයක් දෙනවද? කාලච්ඡේදය සඳහා යන්ත්‍ර පැය දෙනවා සැකසුම් අංශේ ලක්ෂයයි. එහෙනම් ලක්ෂ 8 බෙදනවා ලක්ෂයෙන්. එතකොට රුපියල් 8ක් එනවා සැකසුම් අංශේ පොදුකාර්ය පිරිවැය. එහෙනම් ඊළඟට තියෙන අපිට බෝතල් කිරීම අංශය. බෝතල් කිරීම අංශේ 650ක් ආවේ. ඒ කියන්නේ 6,50,000යි. මේක බෙදන්න ඕනි බෝතල් කිරීමේ අංශේ යන්ත්‍ර පැය වලින්. බලන්න බෝතල් කිරීමේ අංශේ යන්ත්‍ර පැය තියෙනවා 65000. 6,50,000 බෙදනවා 65000න් හරියටම රුපියල් 10ක් එනවා. එහෙනම් ඔන්න අපි අන්තර්ගහන අනුපාත දෙක හොයාගත්තා. සැකසුම් අංශයට ආවේ රුපියල් 8යි පැයක අන්තර්ගහන අනුපාතය. බෝතල් කිරීමේ අංශයට ආවේ රුපියල් 10යි අන්තර්ගහන අනුපාතය. දැන් අපිට ගානේ තුන්වෙනි කොටස ගලන්න තියෙන්නේ. බලන්න ගානේ තුන්වෙනි කොටසෙන් අපෙන් මොකක්ද ඇහුවේ? අඹ බීම බෝතලයක නිෂ්පාදන පිරිවැය. එහෙනම් අපි හොයමු. ඔන්න මම මෙතනින් හොයනවා නිෂ්පාදන පිරිවැය. අඹ බීම බෝතලයක නිෂ්පාදන පිරිවැය හොයන්න කියලා කියන්නේ. හරි. අපි පියවර වශයෙන් ලියලා ගමු. අපිට ගානේ දෙනවා 4 වෙනි රෝම ඉලක්කමේ ඍජු පිරිවැය ටික දෙනවා. අමුද්‍රව්‍ය ශ්‍රමයයි තියෙනවා. අපි මුලින්ම ලියනවා අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය යනවා බීම බෝතලයකට කීයක්ද අපිට දෙන්නේ? 6.40ක් යනවා. එහෙනම් මම මුලින්ම ලියනවා අමුද්‍රව්‍ය යනවා 6.40. උඩින් රුපියල් කියලා දානවා. 6.40. ඊළඟට ඍජු ශ්‍රමය යනවා එක බෝතලයකට ඍජු ශ්‍රමය යනවා රුපියල් 5. ඍජු ශ්‍රමය යනවා 5. මේක දෙක තමයි ප්‍රාථමික පිරිවැය. මේ දෙක එකතු කරාම වෙන්නේ ප්‍රාථමික පිරිවැය. කීයද බලන්න එන්නේ? 11.40ක් යනවා ප්‍රාථමික පිරිවැය එක බීම බෝතලයකට. දැන් මේකට එකතු කරන්න ඕනි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය තමයි මේකට එකතු කරන්නේ. ඒක අංශ දෙකකින් එනවා. එකක් සැකසුම් අංශෙන් අනිත් අංශය බෝතල් කිරීමේ අංශය. බෝතල් කිරීමේ අංශය. සැකසුම් අංශය බලන්න අපිට දෙනවා සැකසුම් අංශයේ සත්‍ය කාලය දෙනවා මිනිත්තු 12යි යන. එක බීම බෝතලයක් හදන්න මිනිත්තු 12ක් යනවා. පැයකටනේ 8. පැයකට තමයි 8. මිනිත්තු 12ක් ගන්න කොහොමද? 8 බෙදීම 60. එතකොට එනවා මිනිත්තුවක ගාන වැඩි කිරීම 12. 8 බෙදීම 60 වැඩි කිරීම 12. 12 සරක් නම් 1යි 60ට 12 සරක් 5යි. 8 5න් බෙදන්න තියෙන්නේ. එතකොට 1.60ක් එනවා සැකසුම් අංශයෙන් යන පොදුකාර්ය පිරිවැය. බලන්න බෝතල් කිරීමෙන් මිනිත්තු කීයක් යනවද කියලා. බෝතල් කිරීමේ අංශයෙන් මිනිත්තු 6යි. පැයක ගාන 10යි. 10 බෙදනවා 60න් වැඩි කරනවා මිනිත්තු 6න්. එතකොට මිනිත්තු 6ක ගාන එනවා. 6 වරක් නම් 1යි 6 වරක් නම් 10යි. 10 10න් බෙදුවාම රුපියලක් එනවා බෝතල් කිරීමේ අංශයෙන් පොදුකාර්ය පිරිවැය. එහෙනම් මේ ටික එකතු කරාම තමයි බීම බෝතලයක නිෂ්පාදන පිරිවැය එන්නේ. මේ ටික එකතු කරනවා 11.40යි 12.13යි රුපියල් 14ක් එනවා බීම බෝතලයක නිෂ්පාදන පිරිවැය. රුපියල් 14. ඔන්න අපි එහෙනම් ඒක හොයාගත්තා. අපිට ඊළඟට ගානේ කියන්නේ අඹ බීම බෝතලයක අයවැයගත විකුණුම් මිල.
දැන් විකුණුම් මිල හොයද්දී මේගොල්ලෝ මේ වෙනුවෙන් දරන නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාර පිරිවැයකුයි දෙනවා. ඒ වගේම අපිට කියනවා එක් එක් භාණ්ඩයේ විකුණුම් මිල මත ලාභාන්තිකය 120යි කියලා කියනවා. විකුණුම් මිල ලාභාන්තිකය 120යි. විකුණුම් මිල හොයන්න නම් අපිට භාණ්ඩය සඳහා යන මුළු පිරිවැය හොයාගන්න වෙනවා. භාණ්ඩය සඳහා යන පිරිවැය. මෙන්න බලන්න මම ගන්න විදිය. අපි නිෂ්පාදන පිරිවැය හෙව්වා මේ බෝතලයට යන රුපියල් 14ක්. මම මුලින්ම ලියනවා නිෂ්පාදන පිරිවැය ඔන්න එක බෝතලයකට යනවා නිෂ්පාදන පිරිවැය රුපියල් 14ක්. ඒක පැහැදිලි නේද? ඊට අමතරව තව මේ ආයතනයේ පිරිවැය දරනවා. ඒක නිෂ්පාදන පිරිවැය නෙමෙයි නිෂ්පාදන නොවන පිරිවැය. අපිට දීලා තියෙනවා නිෂ්පාදන නොවන විචල්්‍ය පොදුකාර පිරිවැය රුපියල් 4යි. එහෙනම් මේ මම ලියනවා ඊළඟට නිෂ්පාදන නොවන විචල්්‍ය පොදුකාර පිරිවැය රුපියල් 4ක් දීලා තියෙනවා නිෂ්පාදන නොවන විචල්්‍ය පොදුකාර. ඒ වගේම තව වියදමක් තියෙනවා නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාර පිරිවැය ලක්ෂ 3යි මුළු පිරිවැය. ඔන්න නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාරය ඔක්කොම ලක්ෂ 3ක් තියෙනවා. ඒකක එක ගන්න නම් මේකේ ඒකක ගානෙන් බෙදන්න එපා. අපිට ගාන පටන් ගද්දිම කිව්වා ඒකක 50000ක් ධාරිතා මට්ටමේදී තමයි මේ තොරතුරු දෙන්නේ. එහෙනම් ඒකක ප්‍රමාණය 50000යි. මේක බෙදන්න ඕනි 50000යි. ලක්ෂ 3 50000න් බෙදුවාම 0.4 කැපෙනවා. 35න් බෙදුවාම රුපියල් 6යි. එහෙනම් මේ ටික එකතු කරාම තමයි මුළු පිරිවැය එන්නේ. ඒකක මුළු පිරිවැය එනවා. අපි බලමු කීයක් එනවද කියලා. 14යි 18යි 6යි කියන්නේ 24ක් එනවා මුළු පිරිවැය. මේකට ලාභය එකතු වෙනවා. ලාභය එකතු කරාම තමයි විකුණුම් මිල එන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 24ට 100ට 20ක ලාභයක් බැලුවොත් වැරදි. 24 කියන්නේ භාණ්ඩේ විකුණුම් මිල මේ නිෂ්පාදන පිරිවැයනේ මුළු පිරිවැයනේ. 24 කියන්නේ භාණ්ඩේ පිරිවැය. හැබැයි අපිට කියන්නේ ලාභාන්තිකේ තියාගන්නේ විකුණුම් මිල මත 120ක්. මේවා මෙතනින් විකුණුම් මිලෙන් තමයි 120ක් ලාභය තියාගන්නේ. විකුණුම් මිලෙන් 100න් 20යි නම් මේ බලන්න විකුණුම් මිල 100යි නම් මේකෙන් තමයි 20ක් ලාභය තියෙන්නේ. එහෙනම් පිරිවැයෙන් උනේ 80යි. විකුණුම් මිල 100 නම් ලාභයේ 20ක් තියෙනවා නම් මේ 100 ඇතුලේ පිරිවැය තියෙන්නේ 80යි. එහෙනම් පිරිවැය ලාභය ගන්න කොහොමද 80න් 20ක් බැලුවා නම් හරි. විකුණුම් මිලෙන් 100න් 20ක් කියන්නේ පිරිවැයෙන් ගද්දි කොහමද ගන්නේ 80න් 20යි කියන්නේ. මෙහෙම ආදේශ ගන්න. විකුණුම් මිලෙන් 100ට 20යි කියන එකේ තේරුම තමයි විකුණුම් මිල 100යි ඒකෙන් 20ක් තමයි ලාභය තියෙන්නේ. ඉතින් 100 ඇතුළේනේ මේ ලාභය තියෙන්නේ 20. එහෙනම් පිරිවැය තියෙන්නේ 80යි. අපි දැන් පිරිවැය දන්නවනේ 24. 24 සමාන වෙන්නේ 80ට. අපි හොයන්න ඕනේ 20 කියන එක. එහෙනම් මොකද කරන්න ඕනේ? 24 80න් බෙදලා 20න් වැඩි කරන්න ඕනේ. 80න් බෙදලා 20න් වැඩි කරන්න. බිඳුවට බිඳුව කැපෙනවා. 8 වරක් නම් 3යි 24ට. 3 වරක් 2 6යි. එහෙනම් ලාභය කීයක් තියාගන්නවද? 6ක්. එහෙනම් ඒකකයක විකුණුම් මිල කීයද? 30යි. ඔන්න අපි හොයාගත්ත එහෙනම් ඒකකයක විකුණුම් මිල කීයද අපේ ගානේ තුන්වෙනි එකෙන් අහන්නේ රුපියල් 30යි. එහෙනම් මේ අපි දැන් කරේ 2018 උසස් පෙළ පොදුකාර පිරිවැය ප්‍රශ්නය. මේක ටිකක් කලින් අවුරුදු වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මම සරලව ඉගැන්වීම කරා ඔබට මේ ප්‍රශ්නය පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ ප්‍රශ්න මාත් එක්ක පන්තිය තුල හැදුවා වගේම ඔයා තනියෙන් ගෙදරදී නැවත වතාවක් හදලා බලන්න මේ උත්තර ටික එනවද කියලා. අපි ඊළඟට යමු වෙනවා අපේ 22 වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ 2019 උසස් පෙළ පොදුකාර පිරිවැය ප්‍රශ්නයට. 2019 විභාග ප්‍රශ්නය අපි කියව ගමු. බලන්න අපිට ඒක ඉදිරිපත් කරන්නේ සීමිත කුමුදු පොදු සමාගම සතුව එකලස නිමුම් යන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකද ගබඩාව යන සේවා දෙපාර්තමේන්තුවද ඇත.
ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා අයවැයගත තොරතුරු පහත පරිදි වේ. අපිට දෙනවා මෙයාලගේ දැන් තියෙනවා එකතුව දීලා තියෙනවා එකලස් නිමවුම් ගබඩාව කියලා. තොරතුරු දෙනවා රුපියල් 1000 වලින් සුපරීක්ෂක වැටුප අංශ 3ට බෙදලා දීලා තියෙනවා. කුලිය විදුලිය ආරක්ෂක ගාස්තු යන්ත්‍ර මත ෂය ප්‍රශ්නාර්ථයක් දීලා තියෙන්නේ. මොකද ඒක අපි හොයන්න ඕනි. ඊළඟ විභජන පදනම් ටිකකුත් දීලා තියෙනවා යටින්. අතිරේක තොරතුරු අංක 1 කියනවා එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තු වල යන්ත්‍ර පිරිවැය පිළිවෙලින් 4,50,000ක් සහ ලක්ෂ 8ක් වේ. සමාගම විසින් යන්ත්‍ර සල්ලමා ක්‍රමයට වාර්ෂිකව 120 බැගින් ෂෙයා කරනු ලබයි. එහෙනම් අපිට පේනවා එතනින් අපිට යන්ත්‍ර ෂෙයා වටිනාකම හොයාගන්න පුළුවන්. දෙවැනි එක දෙන්නේ ගබඩා දෙපාර්තමේන්තුවේ මුළු පොදුකාර පිරිවැය එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තු අතර එක් දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරන ලද අමුද්‍රව්‍ය අධ්‍යාචනාපත් සංඛ්‍යාව මත නැවත විභජනය කරනු ලැබේ කියලා කියනවා. ඒ කියන්නේ ද්විතීක විභජනය. තුන්වෙනි එක පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම සඳහා එකලස් දෙපාර්තමේන්තුව යන්ත්‍ර පැයද නිමවුම් දෙපාර්තමේන්තුව ශ්‍රම පැයද යොදා ගන්නවා කියලා කියනවා. ඒක තමයි අන්තර්ග්‍රහණ අනුපාත ගන්න ක්‍රමය. 4 සමාගම විසින් මුළු නිෂ්පාදන පිරිවැය මත 120ක ලාභාන්තිකයක් එකතු කර භාණ්ඩ විකුණනු ලැබේ. පහත තොරතුරු සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ABC සහ PQR යන භාණ්ඩ හා බැඳේ. එතකොට අපිට ඒකකයක තොරතුරු දෙනවා ABC වලයි PQR වලයි. ගත කළ සත්‍ය කාලය දෙනවා එකලස් දෙපාර්තමේන්තුවයි නිමවුම් දෙපාර්තමේන්තුවයි. නිෂ්පාදන පොදුකාර පිරිවැය දෙකේම දන්නේ නැහැ. දන්නේ නැහනේ. මොකද අපි ඒක හොයන්න එපා. ඊළඟ ප්‍රාථමික පිරිවැය ABC වල දීලා තියෙනවා PQR වල දීලා නැහැ. ඒ ගැන හොයන්න ඕනේ. විකුණුම් මිල ABC වල දීලා නැහැ. PQR වල දෙනවා. අපිට කියන්නේ පළවෙනි එකෙන් විභජන පදනම් නම් කරමින් පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදන්න කියනවා. ඒකෙම කියනවා සේවා දෙපාර්තමේන්තුවේ පොදුකාර පිරිවැය නැවත විභජනයේද ඇතුළුව. 2 නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගන්න කියනවා. ABC භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ ඒකක විකුණුම් මිල හොයන්න කියනවා. PQR භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ ඒකකයක ප්‍රාථමික පිරිවැය හොයන්න කියලා කියනවා. එහෙනම් අපි පළවෙනි පියවර කරමු. විශ්ලේෂණ පත්‍රිකාව අපි රූල් කරමු මුලින්ම. එතකොට මේ විදිහට අපි ගමු. මේකෙත් නිෂ්පාදනාංශ දෙකයි සේවාංශයයි තියෙන්නේ. එතකොට අපි විශ්ලේෂණ පත්‍රිකාව මේ විදිහට ගහ ගන්නවා. හරි. එතකොට අපි නම් කරමු පළවෙනි තීරුව අයිතමය, දෙවෙනි තීරුව විභජන පදනම, තුන්වෙනි තීරුව එකතුව කියලා අපි දාමු. උඩින් අපි රුපියල් 1000 කියලා දාමු. මේ ගාන 1000 වලින් අපි හදන්නේ. ඊළඟ නිෂ්පාදනාංශ තියෙනවා මේගොල්ලෝ. නිෂ්පාදනාංශ දෙකක් තියෙනවා මේ ගානෙත්. එකලස් නිමවුම් ඊට අමතරව සේවාංශයේ තියෙන ගබඩාව. તો නිෂ්පාදනාංශ දෙක එකලස් අනිත් එක නිමවුම් සේවා එක. හරි. මේ විදිහට මම දාගත්තා. දැන් පිරිවැය අයිතම ටික අපි දාගෙන යන්. පළවෙනි පිරිවැය අයිතමේ අපිට දෙන්නේ සුපරීක්ෂණ වැටුප. සුපරීක්ෂක වැටුප 1690ක් දෙනවා එකතුව. ඒක බෙදලා දීලා තියෙනවා. සුපරීක්ෂක වැටුප පදනම තමා ඍජු එකතුව දීලා තියෙනවා 1690යි. මේක අංශ වලට බෙදලා දීලා තියෙනවා. කොහොමද බෙදලා දීලා තියෙන්නේ? 530යි 730යි 430යි. 530යි 730යි 430යි කියලා අංශ තුනට බෙදලා දීලා තියෙනවා. අපි ඉතුරු වියදම් ටිකත් ලියමු. අපිට දෙනවා දෙවනුවට කුලිය 360ක් දෙනවා. එහෙනම් දෙවෙනි වියදම තමයි කුලිය 360යි. ඒව බෙදලා දීලා නැහැ. තුන්වෙනි එක තමයි විදුලිය 180යි. විදුලිය දෙනවා 180ක්.
ඊළඟ එක තමයි ආරක්ෂක ගාස්තු දෙනවා 240ක්. ආරක්ෂක ගාස්තු 240යි. ආරක්ෂක ගාස්තු 240යි. ඊළඟට යන්ත්‍ර ෂය ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ අපි ඒක ගණනය කරන්න ඕනේ. යන්ත්‍ර ෂය මේකත් ඍජු වෙන්නේ මොකද වෙනම බෙදන්න අවශ්‍ය නැහැ. වෙන වෙනම අපිට යන්ත්‍රවල වටිනාකම් දීලා තියෙනවා. ඒ පදනමට බෙදලා දාන්න තියෙන්නේ. ওই විදියටයි දෙන්නේ. දැන් අපි එකින් එක බලමු. අපි මුලින්ම යන්ත්‍ර ෂය බලමුකෝ. පළවෙනි ගැළපිල්ල දෙනවා අපිට යන්ත්‍ර ෂය කරන්න ඕනේ විදිය. එකලස් නිමවුන් දෙපාර්තමේන්තුව වල යන්ත්‍ර පිළිවෙලින් 4,50,000ක් සහ ලක්ෂ 8ක් වේ. සමාගම විසින් යන්ත්‍ර සරලමා ක්‍රමයට වාර්ෂිකව 120 බැගින් ෂය කරනවා කියනවා. එතකොට 4,50,000ට 120ක් කියන්නේ 90000යි. ලක්ෂ 8ට 120ක් කියන්නේ 1,80,000යි. 90යි 160යි එන්නේ යන්ත්‍ර ෂය. මේ අංශ දෙකට මේකට 90යි අනිත් අංශෙට 160යි. ගබඩාවේ යන්ත්‍ර නැහැනේ. එකතුව 250ක් එනවා එකතුව තීරුවට. දැන් අපි මේ අනිකුත් වියදම් ටික විභජන පදනම් භාවිතා කරමින් බෙදලා දාමු. මුලින්ම තියෙන කුලිය බෙදන්න වඩාත් ගැළපෙන පදනම තමයි භූමි ප්‍රමාණය. අපිට භූමි ප්‍රමාණය දීලා තියෙනවා වර්ග මීටර් 9000යි 6000යි 3000. 9ට 6ට 3 3ෙන් බෙදනවා සුළු කරාම 3ට 2ට 1 කියලා ගන්න පුළුවන්. එහෙනම් භූමි ප්‍රමාණය අනුපාතය ඉන්නේ 3ට 2ට 1 භූමි ප්‍රමාණය ඒ කියන්නේ 6ෙන් බෙදන් තියෙන්නේ 300ට 6ෙන් බෙදුවම 60යි 60ව 3ක් කියන්නේ මේ අංශයට එනවා 180ක් 60ව 2ක් කියන්නේ මේකට 120ක් එනවා 60ව 1ක් කියන්නේ ගබඩාවට 60ක් එනවා ඊළඟ විදුලිය බෙදන පදනම තමයි අපිට ගන්න දෙනවා කිලෝවොට් පැය කිලෝවොට් පැය අනුපාත දෙන්නේ 3000ට 4500ට 1500 ඒක ගන්න පුළුවන් අපිට 30ට 45ට 15න් බෙදුවාම 2ට 3ට 1 කියලා ගන්න පුළුවන්. එහෙනම් මේකේ පදනම 2ට 3ට 1 අනුපාතයට එන්නේ පදනම තමයි කිලෝවොට් පැය. කිලෝවොට් පැය. එතනත් 6න් බෙදන් තියෙන්නේ 180 6න් බෙදුවාම 30යි. 30ව 2ක් කියන්නේ 60යි. 30ව 3ක් කියන්නේ 90යි. 30ව 1ක් කියන්නේ 30යි. ඊළඟට ආරක්ෂක ගාස්තු 240ක් තියෙනවා. මේකේ පදනම තමයි ආරක්ෂක සේවක සංඛ්‍යාව. ඒකේ අනුපාතය තියෙනවා 5ට 3ට 4. ඒක ඊට වඩා සුළු කරන්න බෑ. 5ට 3ට 4ම කියලා ගන්න ඕනේ. 5යි 3යි 4යි. මේක ආරක්ෂක සේවකයන්ගෙන් තමයි අපි බෙදන්නේ. ඒ කියන්නේ 12න් බෙදන්න ඕනි. 240 12න් බෙදුවම 20යි. 20ව 5ක් කියන්නේ මේකට එනවා 100ක්. 20ව 3ක් කියන්නේ 60ක් එනවා 20ව 4ක් කියන්නේ 80ක් එනවා. එහෙනම් ඔන්න අපි පොදුකාර පිරිවැය ටික දෙපාර්තමේන්තු වලට බෙදලා දීලා තියෙනවා. දැන් මොකද කරන්නේ මේ ටික එකතු ගන්නවා. එකතු ගන්න ඕනේ අපි මුළු එකතුව ගමු. මෙතන එකතු කරොම් 0යි 9යි 6යි 15යි 8යි 23යි 4යි 27යි 27යි 5යි 32යි 3ක් ඉතුරුයි 9යි 3යි 12යි 13යි 15යි 17යි එකක් ඉතුරුයි 2යි 2720යි. මෙතනත් එකතු ගමු 530යි 630යි 710යි 770යි 870යි 960ක් එනවා මෙතන එකතුව 730යි 850යි 940යි 1000යි 1160ක් එනවා මෙතන එකතුව 430යි 490යි 520යි 600ක් එනවා මෙතන එකතුව. දැන් අපිට කිව්වා සේවා පොදුකාර්ය මේ අංශවලට බෙදන්නේ ගබඩා අධ්‍යාචනපත් අනුව කියලා. එහෙනම් සේවා පොදුකාර්ය ගබඩාව ගන්නවා යටට මම ලියනවා මෙතන ගබඩා පොදුකාර්ය කියලා. අධ්‍යාචනාපත් ගන්නෙන් තමයි බෙදන්නේ. අධ්‍යාචනාපත් ගන්න කොහොමද බලන්න අපිට ගානේ දෙන්නේ ගබඩා අධ්‍යාචනාපත් අමුද්‍රව්‍ය අධ්‍යාචනාපත් 30ට 20 දෙන්නේ. ඒ කියන්නේ 3ට 2 අනුපාතෙට බෙදන්න තියෙන්නේ. 5න් බෙදන්න ඕනි 600 5න් බෙදුවාම 120යි 120ව 3ක් කියන්නේ 11 අංශෙට 360යි 120ව 2ක් කියන්නේ නිමවුම් අංශෙට 240යි. දැන් මොකද කරන්නේ මේ පිරිවැය ටික ඔක්කොම අපි එකතු කරනවා. මෙතන 2720මයි
මේ දෙක එකතු ගන්නවා 0යි 6යි 6යි 12යි එකක් ඉතුරුයි 10යි 13යි 1320යි. මෙතන එකතු වෙනවා 0යි 6යි 4යි 10යි එකක් ඉතුරුයි 2යි 2යි 4යි 1යි 1400. ඒතකොට 2720 මේ විදිහට තමයි ඉන්නේ. මේක ඉරක් එන්නේ. අපි එනම් ගානේ දැන් පළවෙනි කොටස කරලා ඉවරයි. පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හැදුවා. ගානේ දෙවනුව කියන්නේ අන්තර්ගහන අනුපාත ගන්න කියලානේ. එහෙනම් අපි සූත්‍රය ලියමු. පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය සමානයි අයවැයගත මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය මුලින්ම ගන්න ඕනි අයවැයගත යන්ත්‍රපැය වලින් බෙදන්න ඕනි. මොකද අපිට ගානේ කිව්වා එකලස් දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපැය භාවිතා කරන්න කියලා. එකලස් දෙපාර්තමේන්තුවේ 1320ක් ආව මේක දහස් කරගන්න තව බිංදු 3ක් අගට දාන්න. බෙදන්න ඕනි යන්ත්‍රපැය වලින්. බලන්න එකලස් දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපැය කීයක් දීලා තියෙනවද? එකලස් දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපැය අපිට ගානේ දීලා තියෙනවා 12000ක් තියෙනවා. එතකොට 12000න් තමයි බෙදන්න ඕනි මේ උත්තරය. අපි බලමු බෙදලා 12000යි බිංදු 3ට බිංදු 3 කැපෙනවා. මෙතන බලමු 12 1යි 13ට එකක් ඉතුරුයි. ඒක ගත්තාම 12 1යි. එතකොට රුපියල් 110ක් එනවා මෙතන අන්තර්ගහන අනුපාතය පැයක. අපි දැන් දෙවෙනි අංශය බලමු. ඒකත් අයවැයගත මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය බෙදන්න ඕනි අයවැයගත ශ්‍රම පැය වලින්. එහෙමනේ අපි නිමවුම් දෙපාර්තමේන්තුවට ගන්නෙ. તો නිමවුම් දෙපාර්තමේන්තුව වල එකතු ආව 1400ක්. තව අගට බිංදු 3ක් දාන්න ඕනි. බෙදනවා ශ්‍රම පැය ගානේ. බලන්න නිමවුම් දෙපාර්තමේන්තුවේ ශ්‍රම පැය අපිට දීලා තියෙනවා 14000ක්. එහෙනම් මේක බෙදන්න ඕනි 14000න්. 14000න් බෙදුවාම රුපියල් 100ක් එනවා. අද ගානේ තුන්වෙනි කොටසෙන් කියන්නේ නිමවුම් දෙපාර්තමේන්තුවේ පැයක අන්තර්ගහන අනුපාතය කීයද? රුපියල් 100යි. දැන් අපි ගානේ තුන්වෙනි කොටසයි හතරවෙනි කොටසයි කරමු. තුන්වෙනි කොටසේ හතරවෙනි කොටසේ අපිට කියන්නේ ABC භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි ඒකකයක විකුණුම් මිලයි හොයන්න කියලා කියනවා. හරි. මම වෙන වෙනම දැන් අරන් පෙන්නන්නම්. ගානේ තුන්වෙනි කොටසෙන් කියන්නේ පොදුකාර්ය පිරිවැය ඒකකයක පොදුකාර්ය පිරිවැය. ඒකකයක පොදුකාර්ය පිරිවැය හොයන්න කියලා කියනවා. දැන් අපි බලමු ABC භාණ්ඩය සඳහා කොහොමද පොදුකාර්ය පිරිවැය වලට අදාළ පැය ගාණ යන්නේ. අන්න අපිට දෙනවා ගානේ අන්තිම හරිය. එකලස් දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපැය 2ක් යනවා. නිමවුම් දෙපාර්තමේන්තුවේ ශ්‍රම පැය 3ක් යනවා. එහෙනම් පුළුවන් පොදුකාර්ය ගන්න. එකලස් නිමවුම් කියලා අපේ යන්ත්‍ර දෙකක් තියෙනවා. එකලස් අංශේ යන්ත්‍රපැයක ගාණ ආවේ 110යිනේ. යන්ත්‍රපැය කීයක් යනවද? දෙකක් යනවා. එහෙනම් 110 වැඩි කරනවා 2කින්. එතකොට එතන එනවා 220ක්. නිමවුම් දෙපාර්තමේන්තුවේ පැයක ගාන 100 ආවා. නිමවුම් පැය යනවා කීයක්ද? 3ක්. එහෙනම් 100 වැඩි කිරීම 3. එතන යනවා පොදුකාර්ය 300ක්. එහෙනම් පොදුකාර්ය පිරිවැය කීයද? ඒකකයක 520. ඔන්න පළවෙනි එක. ඒ වගේම අපෙන් අහනවා ඒකේ ඒකකයක විකුණුම් මිල. දැන් පොදුකාර්යවනේ 520ක්. ඊළඟට ප්‍රාථමික පිරිවැය තියෙනවානේ 380ක්. ඔන්න බලන්න මම ගන්නෑ. විකුණුම් මිල හොයන්න යන්නේ. හරි. මම ලියනවා මුලින්ම ප්‍රාථමික පිරිවැය. මේ දෙවෙනි කොටස. ප්‍රාථමික පිරිවැය අපිට ගානේ දීලා තියෙනවා ප්‍රාථමික පිරිවැය තියෙනවා 380ක්. ඒකට එකතු කරනවා පොදුකාර්ය පිරිවැය අපි දැන් හොයාගත්තා 520ක්. 520යි. මේ දෙකම එකතු කරනවා. 0යි 8යි 2යි 10යි එකක් ඉතුරුයි 4යි 5යි 9යි 900ක් යනවා. මේක තමයි මුළු පිරිවැය ඒකකයක. මේගොල්ලෝ කියනවා විකුණුම් මිල නියම කරන්නේ හතරවෙනි ගැළපිල්ල තමයි කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැයෙන් 120ක් තමයි ලාභය තියාගන්නේ.
එහෙනම් මේකට 120ක ලාභය එකතු කරා නම් එනවනේ විකුණුම් මිල. ලාභය 120ක්. 900ට 120ක් කියන්නේ 180යි. එහෙනම් ඒකකයක විකුණුම් මිල එනවා 1080ක්. මේක තමයි ඒකකයක විකුණුම් මිල. ඔන්න අපි එහෙනම් තුන්වෙනි කොටස හදලා ඉවරයි. හතරවෙනි කොටස මම මේ යටින් පෙන්නන්නම් මීට යටින්. මම මේක මේ ටික මතනවා. ඔයාලට මේ දෙක පේනවා 110යි 100යි කියන එක. මම දැන් ගානේ හතරවෙනි කොටස හදන්න යන්නේ. හතරවෙනි කොටසෙන් බලන්න මොකක්ද අපෙන් අහන්නේ කියලා. හතරවෙනි කොටසෙන් අහන්නේ PQR භාණ්ඩය සඳහා ඒකක නිෂ්පාදන පොදුකාරයයි ඒකකයක ප්‍රාථමික පිරිවැය. නිෂ්පාදන පොදුකාරය මේ විදිහටමයි හදන්නේ. PQR. මොනවා PQR නිෂ්පාදන පොදුකාර පිරිවැය ගන්න යන්නේ. අංශ දෙකෙන් දෙන්නේ. මොනවද අංශ දෙක? එකලස් අනිත් අංශය තමයි නිමවුම්. එකලස් අංශයයි නිමවුම් අංශයයි. පැහැදිලිද? හරි. අපි එකලස් අංශය බලමු. පොදුකාර පිරිවැය ගන්න එකලස් අංශයෙන් PQR භාණ්ඩය හදන්න පැය 4ක් යනවා. පැයක ගාන 110යි කියලා එකලස් වල හෙව්වනේ. 110 වැඩි කරනවා 4ෙන්. කීය දෙන්නේ එතන? 110 4ෙන් වැඩි කරාම අපිට එනවා එතන 440ක් එනවා පොදුකාරය. 440. ඒ වගේම නිමවුම් දෙපාර්තමේන්තුවෙන් පැය දෙකක් යනවා. පැයක ගාන 100යි නේ. එහෙනම් 100 ගානේ පැය දෙකක් කියන්නේ එතන 200ක් යනවා. එහෙනම් 640යි පොදුකාර පිරිවැය. ඔන්න හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එක හෙව්වා. ඊළඟට මොකක්ද හොයන්න කියන්නේ? ඒකකයක ප්‍රාථමික පිරිවැය හොයන්න කියනවා. ප්‍රාථමික පිරිවැය. ඔන්න බලන්න. ප්‍රාථමික පිරිවැය කියන්නේ මෙන්න මේක හොයන්න තියෙනවා. ඔන්න බලන්න මම හොයන විදිය. මම මේ ෆෝමැට් එකටම ලියනවා මෙතන. ඔන්න බලන්න. මම ලියනවා මුලින්ම ප්‍රාථමික පිරිවැය. දැන් මේක තමයි අපි හොයන්න ඕනේ. සමානයි මම කොටුවක් දානවා. මේ කොටුව ඇතුලේ තමයි ඒක මම ගන්න. ඒකට එකතු කරනවා පොදුකාර පිරිවැය. දැන් පොදුකාර පිරිවැය අපි හොයාගත්තානේ. මේ තියෙන්නේ 640ක් ආවනේ. මේකයි ප්‍රාථමිකයි පොදුකාරය එකතු වුණාම තමයි මුළු පිරිවැය එන්නේ. ඒක අපි දන්නේ. මුළු පිරිවැය දන්නේ. මෙතන තමයි ඒ ගාන එන්නේ. අපි දන්නේ. ඒක කොහොමද තියෙනවා. මේකට එකතු කරනවා ලාභය. ඒක දන්නේත් නැහැ. ඒක දන්නේත් නැහැ. ඒකත් කොහොම තියෙනවා. ලාභ එකතු කරාම තමයි විකුණුම් මිල එන්නේ. විකුණුම් මිල එන්නේ ලාභය එකතු කරාම. විකුණුම් මිල දන්නවා. බලන්න විකුණුම් මිල කීයද අපිට PQR වල දෙනවා 1200ක්. ඒ කියන්නේ මෙතනන උත්තරේ 1200යි කියලා අපි දන්නවා. දැන් තියෙන්නේ මේ ටික දන්නෙත් නෑ මේක දන්නෙත් හොයන්න ඕනේ. මේකට අපිට වැදගත් වෙන්නේ ව්‍යාපාරයේ ලාභ අනුපාතය. ලාභ අනුපාතය අපිට කියනවා නිෂ්පාදන පිරිවැයෙන් 120යි. මේ බලන්න. මේ බලන්න. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේකනේ මේ මුළු පිරිවැය කියලා මම දාලා තියෙන එකනේ. ඒක 100යි නම් මොනවා මම මේ ප්‍රතිශතාත්මකව ආදේශ කරනවා. නිෂ්පාදන පිරිවැය 100යි නම් ඒකෙන් 20ක් තමයි ලාභය. එහෙනම් මෙතන 100යි නම් ලාභය 20යි. එහෙනම් 100ට 20ක් එකතු වුණාම විකුණුම් මිල සමාන වෙන්නේ කීයටද? 120ට. දැක්කද ප්‍රතිශතාත්මකව ආදේශ කරපු හැටි? පිරිවැය 100යි නම් ඒකට 20ක් තමයි ලාභය තියාගන්නේ. විකුණුම් මිල 120ට සමාන වෙන්න ඕනේ. දැන් පුළුවන් නේද ලාභයයි පිරිවැයයි හොයාගන්න මේ 1200 සමාන වෙන්නේ 120ට අපි 20 කියන එක හොයනවා. කොහොමද හොයන්නේ? 1200 120ෙන් බෙදලා 20ෙන් වැඩි කරනවා. මේ බාන හරි ලේසි. බිඳුවට බිඳුව කැපෙනවා. 12ට 12 එකයි. 100 වැඩි කිරීම 200ක් එනවා ලාභය. එහෙනම් මේ බලන්න. ලාභය 200යි. එහෙනම් පිරිවැය යට ඉඳන් උඩට යද්දී 200ක් එකතු වෙලානේ 1200 ආවේ. එහෙනම් එකතු වෙන්න කලින් මෙතන 1000ක් තියෙන්නේ. 1000ට 200ක් එකතු වුණාම 1200 එන්නේ. දැන් 1000 එන්නේ පොදුකාර පිරිවැයයි ප්‍රාථමික පිරිවැය එකතු වුණා. එහෙනම් 10න් 640ක් ගියා නම් 360ක් එනවා
ප්‍රාථමික පිරිවැය. එහෙනම් ගානේ ප්‍රාථමික පිරිවැය කීයද? 360යි. දැක්කද හොයපු විදිය? යට ඉඳන් උඩට ඇවිල්ලා තමයි ප්‍රාථමික පිරිවැය අපි හොයාගත්තේ. එහෙනම් මම මේ දැන් සම්පූර්ණයෙන්ම කරේ 2019 උසස් පෙළ පොදුකාර්ය පිරිවැය ප්‍රශ්නය. හරි. ඔයාලා දැන් මාත් එක්ක එකතු වෙලා විසඳුවේ පොදුකාර්ය පිරිවැය විෂය ඒකකයේ යටතේ අපිට මීට පෙර පසුගිය විභාග ප්‍රශ්නවල තියෙන අභ්‍යාස කිහිපයක්. ඔබට යම්කිසි අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලැබෙන්න ඇති. නමුත් මම මෙතෙන්දි කරේ ගණන් හැදීම පමණයි. පාඩමේ සිද්ධාන්ත දැනුම සහ සරල අභ්‍යාසයේ සිට ඉදිරියට පැමිණීම මම ඔබට සාකච්ඡා කළේ නැහැ. ඔබට මේ පාඩම පාසලේදී හෝ පන්තියේදී මගහැරලා තියෙනවා නම් ඊට අමතරව මේ පාඩම අපැහැදිලි නම් ඔයාට පුළුවන් මාත් එක්ක සරලව මේ පාඩම මුලින් ඉඳන් ඉගෙන ගන්න. ඒකට අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා Growing Beyond website එක හරහා. මේ වීඩියෝ එකට යටින් link එකක් දාලා තියෙනවා. ඒ link එක මත ක්ලික් කිරීමෙන් ඔබට Growing Beyond website එකට ගිහලා ලියාපදිංචි වෙලා මේ පාඩම මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙම ඉගෙනගෙන ඔබේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නය වන පොදුකාර්ය පිරිවැය ප්‍රශ්නයට උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න උත්සාහ කරන්න. ඔබට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.